A කියලා ද්‍රවයක් තියෙයි, B කියලා ද්‍රවයක් තියෙයි. A වල ස්කන්ධය m, B වල m බෙදීම 2යි. සුබ දවසක් යාළුවනේ. මම අද 1998 ෆුල් පේපර් එකම සාකච්ඡා කරනවා ෆිසික්ස් වල. මීට කලින් මම 1997 පේපර් එකේ ප්‍රශ්න බහුතරයක් සාකච්ඡා කළා. ඒකේ ප්‍රශ්න කීපයක් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණාට මම ඒ වීඩියෝ එකේදී ඒක සම්පූර්ණ කරේ නැහැ. ඒ ටික මම අද වීඩියෝ එකේම සාකච්ඡා කරනවා. 4h උසක් තමයි මේ භාජනයේ තියෙන්නේ. ඒකෙන් 2h උසක් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒකේ ඇතුලේ ද්‍රවය තියෙනවා. මේක යහන්නේ මේ භාජනයේ සම්පූර්ණයෙන්ම ගිලෙන්න නම් මේ ඇතුළට ද්‍රවය වත් කරපුවාම කොච්චර උසකට තව වත් කරන්න ඕනද කියලා. h උසක් තියෙයිනේ. තව කොච්චරක් උසකට ජලය දාන්න ඕනද කියලා තමයි අහන්නේ. මේ භාජනයේ 2h උසක් ගිහිල්ලා තියෙයි. භාජනය තුල h උසකට ද්‍රවය පුරවලා තියෙයි. 2h ප්‍රමාණයක් ගිලිලා ඒ ඇති කරන උඩුකුරු තරපුමේ h ප්‍රමාණයක් යන්නේ මේ h ප්‍රමාණයක් තියෙන ජලය ටික බැලන්ස් කරන්න. ඉතුරු h කොටස මේ භාජනය වෙනුවෙන් තමයි වැය වෙන්නේ. එහෙම තමයි මේ 2h ප්‍රමාණය වැය වෙන්නේ. මේක 4h ප්‍රමාණයක්ම ගිලුණත් අර භාජනයේ බර බැලන්ස් කරන්න ඕනේ. භාජනයේ බරට අනුරූප වෙන්නේ මං කිව්වා h ප්‍රමාණයක්. එතකොට භාජනයේ හිස්ව තියෙන්න ඕනේ ඇතුලේ h ප්‍රමාණයක් ඒක බැලන්ස් වෙන්න. එතකොට 3h වෙනකම් විතරයි අපිට මේකට ජලය පුරවන්න පුළුවන්. එතකොට අපි මේක උස වැඩි කරන්න ඕනේ h වල ඉඳලා 3h දක්වා. විභවමානයක් දීලා තියෙන්නේ. සන්තුලන ලක්ෂයක් ලබා ගැනීමට නොහැකි වීම සඳහා දී ඇති පහත් සඳහන් හේතු සලකා බලන්න. EP EQ වලට වඩා වැඩි වෙලා RP බිඳුවක් වෙලා RQ බිඳුවට වැඩි ගාණක් වෙලා. ඒ අවස්ථාවේ සන්තුලන ලක්ෂයක් ලැබෙන්න පුළුවන්. මොකෝ P කියන කෝෂ විද්‍යුත් ගාමක බලය වැඩි. ඒ වගේම EQ වල ඒ කියන්නේ Q කියන කෝෂේ Q කෝෂයේ විද්‍යුත් ගාමක බලය අඩුයි. ඒ වගේම P වල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. Q වල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙයි. ඒ හින්දා ඒ අවස්ථාවේ සන්තුලන ලක්ෂයක් ලබා ගන්න පුළුවන්. දෙවෙනි අවස්ථාවේ සන්තුලන ලක්ෂයක් ලබා ගන්න පුළුවන්ද කියලා අපි බලමු. Q වල විද්‍යුත් ගාමක බලය වැඩි. ඒ වගේම Q වල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. P වල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙයි. ඒ අවස්ථාවේ සන්තුලන ලක්ෂයක් ලබා ගන්න බෑ. මොකෝ Q වල විද්‍යුත් ගාමක බලය වැඩි හින්දා. P වල විද්‍යුත් ගාමක බලය වැඩි වුණොත් තමයි අපිට ලබා ගන්න පුළුවන් සන්තුලන ලක්ෂය. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව P වල විද්‍යුත් ගාමක බලයයි Q වල විද්‍යුත් ගාමක බලයයි සමාන වුණාම P වලට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන හින්දා කම්බිය හරහා තියෙන විභව බැස්ම අඩු වෙනවා. එතකොට EP EQ ට සමාන වුණාට දැන් විභව බැස්ම අඩු වෙනානේ කම්බියේ. ඒ හින්දා සන්තුලන ලක්ෂයක් ලබා ගන්න බෑ. ඒ කියන්නේ EP වලට වඩා EQ වැඩි වගේ තමයි මේ අවස්ථාවත්. මේ අවස්ථාවෙත් අපිට බෑ. එතකොට B හා C තමයි අවස්ථා දෙක බැරි වෙන්නේ. බාධකයට වඩා තරංග ආයාමය කුඩායි. එතකොට බාධකයට පිටතින් විතරයි ඒ බාධකයෙන් පස්සේ තරංග පෙරමුණු දකින්න පුළුවන්. විද්‍යුත් චුම්බක ප්‍රේරණය සම්බන්ධ ප්‍රශ්නයක් තමයි අන්තිම ප්‍රශ්නේ ඉදිරිය තියෙන්නේ. ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට කම්බි පුඩුවක් v වේගෙන් ගෙනිච්චාම ඒක ඇති වෙන බාහිර බලයේ විචලනය වෙන ආකාරය තමයි අපිට ප්‍රස්තාව වලින් තෝරන්න තියෙන්නේ. මේ ගැටලුවේ චුම්බක ක්ෂේත්‍රයේ තලය තුලට තියෙන්නේ. එතකොට පළවෙනි කොටසදී චුම්බක ක්ෂේත්‍රයට ඇතුල් කරද්දී චුම්බක ස්‍රාවය වැඩි වෙනවා. ඒ චුම්බක ස්‍රාවය වැඩි වෙන එක වළක්වන්න එළියට තමයි බලය ඇති වෙන්නේ. ප්‍රවේගය ඒකාකාරව පවත්වා ගන්න ඕනින්ද අපි බාහිරින් බලය දෙන්න ඕනේ මේ පැත්තට. මැද කොටසදී බලයක් ප්‍රේරණය වෙන්නේ නැහැ. ඒ හින්දා වේගය පවත්වා ගන්න බලයක් දෙන්න ඕනේ නැහැ. කෙළවරේදී එළියට යද්දී ඇතුළට තියෙන චුම්බක ස්‍රාවය අඩු වෙනවා. ඒ හින්දා ඇතුළටම ආපහු චුම්බක ස්‍රාවය ඇති කරන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙට බලයක් දෙන්න ඕනේ. වම් පැත්තට වේගය පවත්වා ගන්න ඕනින්ද අපි බලය දෙන්න ඕනේ ඉදිරියට. එතකොට මුල් කොටසදී බලයක් දෙන්න ඕනේ. ඊට පස්සේ මැද්දි බලයක් දෙන්න ඕනේ නැහැ. ආපහු අන්තිම කොටසදී බලයක් දෙන්න ඕනේ. එකම දිශාවේ බලය දෙන්න ඕනේ. සන්නායක කම්බියක
විභවාන්තරයත් එක්ක ධාරාව විචලනය වෙන විදිය තමයි පළවෙනි ප්‍රස්ථාරේ තියෙන්නේ. දැන් අපි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සූත්‍රිකා බල්බයක. ඔයාලා දන්නවා සූත්‍රිකා බල්බයක ප්‍රතිරෝධය නියත වෙන්නේ නැහැ. ඒකේ ධාරාව ගලන්න උෂ්ණත්වය වැඩි වෙලා ප්‍රතිරෝධෙත් වැඩි වෙනවා. සූත්‍රිකා බල්බ ප්‍රතිරෝධ නියත නැහැ. ඒකේ ධාරාව ගලන්න උෂ්ණත්වය වැඩි වෙලා ප්‍රතිරෝධෙත් වැඩි වෙනවා. අපේ සමීකරණය ඕම් නියමෙන් V = IR. I තමයි y අක්ෂයට තියෙන්නේ. V තමයි x අක්ෂයට තියෙන්නේ. I සමානයි 1/r. එතකොට මං කියේ උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙද්දී 1/r කියන එක අඩු වෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණය එන්න අඩු වෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි වෙන්න r වැඩි වෙලා අනුක්‍රමණය අඩු වෙන්න ඕනේ. මේ වගේ ප්‍රස්ථාරයක් තියෙන්නේ හතරවෙනි ප්‍රස්ථාරේ. පළවෙනි ප්‍රශ්නය අහන්නේ කෝණික ත්වරණය කාලයෙන් වැඩි කරපුවාම ඒ ගුණිතයේ මාන මොනවද කියලා. අපිට උත්තර දීලා තියෙන්නේ කෝණික විස්ථාපනයේ මාන වේ, කෝණික ප්‍රවේගයේ මාන වේ, ව්‍යාවර්තයේ මාන වේ, අවස්ථි ගූර්ණයේ මාන වේ, කාර්යයේ මාන වේ. ඔයාලට මාන වලට වඩා ඒකක තමයි සමීප වෙන්නේ. ඒ හින්දා මම ඒකක වලින් තමයි මේ ගැටලුව හදන්නේ. කෝණික ත්වරණය ගුණ කිරීම කාලයනේ. කෝණික ත්වරණය ඒකක වෙන්නේ තප්පර වර්ගයට රේඩියන්. කාලය එක්ක තප්පර මේ දෙක ගුණ වුණාම තප්පරයට රේඩියන් කියන එක එන්නේ. මේක කෝණික ප්‍රවේගයේ එක්කය. දෙවෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ තන්තුවකට ගැටගසන ලද ස්කන්ධයක් සුමට තිරස් මේසයක් මත ඒකාකාර වෘත්තාකාර චලිතයක් ඇති කරයි. තන්තුව කැඩී ගියහොත් ස්කන්ධේ අරීය ලෙස ඉවතට සරල රේඛාවක ගමන් කරයි. අරීය ලෙස ඇතුළතට සරල රේඛාවක ගමන් කරයි. වෘත්තයට ස්පර්ශක ලෙස සරල රේඛාවක ගමන් කරයි. වෘත්තයෙන් ඉවතට වක්‍රාකාර පතයක ගමන් කරයි. එම වෘත්තාකාර පතේම දිගටම ගමන් කරයි. දෙවෙනි ගැටලුව ඒ අවුරුද්දේ ගොඩක් කට්ටිය වරද්දගත්ත ප්‍රශ්නයක්. මේසයට ඉහළින් බැලුවහම මෙන්න මේ වගේ තැනකට අපි හිතමු මේ තන්තුව සම්බන්ධ කරලා තියෙයි. මෙන්න ඒ ස්කන්ධය. එතකොට ඔයාලා දන්නවා කේන්ද්‍රයේ දෙසට ආතතිය තියෙයි තන්තුවේ. ඒක තමයි කේන්ද්‍රාභිසාරී බලය විදිහට ක්‍රියා කරන්නේ. මේක වෘත්තාකාර චලිතයක දෙන්නේ. ඔයාලා ඒකක් දන්නවා. එතකොට අපෙන් අහන්නේ මේ තන්තුව කැඩුනහම ඒ කියන්නේ කේන්ද්‍රාභිසාරී බලය නැත්තම් මේ ආතතිය බිඳුවක් වුණාම චලිතය කොහොමද කියලා. ගොඩක් කට්ටියට හිතෙන්නේ කේන්ද්‍රාපසාරී බලය කියලා බලයක් අපි විස්තර කරනවානේ. ඒකින්ද මේ පැත්තට යයි කියලා. ඒ කියන්නේ අරීය ලෙස ඉවතට සරල රේඛාවක් ගමන් කරයි. පළවෙනි උත්තරය කියලා තමයි ගොඩක් කට්ටියට හිතෙන්නේ. කේන්ද්‍රාපසාරී බලය ගැන අපි කතා කරන්නේ මේ චලිතය විස්තර කරන්න. ඒක ඇත්තටම තියෙන බලයක් නෙමෙයි. මේ තන්තුව කැඩුනහම වෙන්නේ අපි හිතුමු මේක මේ පැත්තට කරගන්න කියලා. වාමාවර්තව කරගෙනවා නම් එතකොට මේ අවස්ථාවේ මෙහෙම v කියලා ප්‍රවේගයක් තියෙන්නේ. මේ වගේ තැනකදී ඉස්සරහට v කියලා ප්‍රවේගයක් තියෙයි. මේ වගේ ලක්ෂයකදී මෙහෙම v කියලා ප්‍රවේගයක් තියෙයි. එතකොට අපි හිතමු මෙතනදී මේ තන්තුව කැඩුනොත් අර කේන්ද්‍රාපසාරී බලය ක්‍රියා කරන්නේ නැහැ නේ. ඒක අපි කියවනේ මේ අර අවස්ථාවට විතරක් පාවිච්චි කරන බලයක් කියලා. මෙතන කැඩුනහම මේ ප්‍රවේගය තියාගන්න ඕනේ හින්දා ඒ පැත්තටම තමයි යන්නේ. එතකොට උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරේ වෘත්තයට ස්පර්ශකලක සරල රේඛාවක් ගමන් කරයි කියන එක. තුන්වෙනි ප්‍රශ්නේ අපිට කියනවා තාරකා බිහිවී ඇක්කේ භ්‍රමණය වන විශාල ස්කන්ධ කුඩා පරිමාණයට සංකෝචනය වීමෙනි. මෙවැනි සංකෝචනවලදී භ්‍රමණය වන ස්කන්ධයේ අවස්ථි ගූර්ණය හා කෝණික ප්‍රවේගය වෙනස් වන්නේ කෙසේද? දැන් මේ ගැටලුවේ කියනවා කුඩා පරිමාණයට සංකෝචනය වෙනවා කියලා. එතකොට විශාල ස්කන්ධයක් තිබ්බ එකක් කුඩා ස්කන්ධ වලට කැඩෙනවා. එතකොට අංශුවල ව්‍යාප්තිය පළවෙනි අවස්ථාවට වඩා අඩු වෙනවා. එතකොට අංශුවල ව්‍යාප්තිය පළවෙනි අවස්ථාවට අඩු වෙද්දී අවස්ථි ගූර්ණය අඩු වෙනවා. මෙන්න මේ දෙන්නේ කෝණීය ගම්මිතා සංස්ථිති නියමය. කෝණීය ගම්මිතාව වෙනස් වෙන්නේ නැහනේ. කෝණීය ගම්මිතාව නියතව පවත්වා ගන්න ඕන හින්දා අවස්ථි ගූර්ණය අඩු වෙද්දී ඊට අනුරූපව කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. එතකොට උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ.
ධ්වනි තරංගයක හඬේ සැර රඳා පවතින්නේ තරංගායාමය මත, සංඛ්‍යාතය මත, විස්තාරය මත, ප්‍රවේගය මත, අඩංගු වී ඇති ප්‍රසංවාද ප්‍රමාණය මත. මේකේ උත්තරේ තුන්වෙනි උත්තරේ. විස්තාරය මත තමා රඳා පවතින්නේ ධ්වනි තරංගයක හඬේ සැර. සංඛ්‍යාතය මත රඳා පවතින්නේ තාරතාවය. ධ්වනි ගුණය රඳා පවතින්නේ තරංගයේ හැඩය මත. වැඩිම සංඛ්‍යාතයක් තියෙන ප්‍රස්ථාරය මොකක්ද කියලා අහන්නේ. එකම කාලයක් තුල තමා මේ ඔක්කොම තරංග තියෙන්නේ. එතකොට ඒ කාලය තුල වැඩිම චක්‍ර ප්‍රමාණයක් තියෙන එකේ තමයි සංඛ්‍යාතය වැඩිම. ඔයාලට පේනවා පැහැදිලිවම වැඩිම චක්‍ර ප්‍රමාණයක් තියෙන්නේ පස්වෙනි ප්‍රස්ථාරය. ඒ හින්දා උත්තරය වෙන්නේ 5. හත්වෙනි ගැටලුව තාපය පාඩමේ තාපමිතිය කොටසෙන් අහලා තියෙන්නේ. ස්කන්ධ පිළිවෙලින් M හා M බෙදීම දෙකක් වන A හා B ද්‍රව දෙකකට එක සමාන තාප ප්‍රමාණ සපයනු ලැබේ. A ද්‍රවයේ විශිෂ්ට තාප ධාරිතාව B ද්‍රවයේ විශිෂ්ට තාප ධාරිතාවෙන් හරි අඩකි. A හා B ද්‍රවයන්ගේ උෂ්ණත්වය වැඩිවීම පිළිවෙලින් θ A හා θ B නම් θ A θ B අතර තියෙන සම්බන්ධය තමයි අපෙන් අහන්නේ. A කියලා ද්‍රවයක් තියෙයි, B කියලා ද්‍රවයක් තියෙයි. A වල ස්කන්ධය M, B වල M බෙදීම 2යි. ඊට පස්සේ කියන්නේ A ද්‍රවයේ විශිෂ්ට තාප ධාරිතාවය B ද්‍රවයේ විශිෂ්ට තාප ධාරිතාවෙන් හරි අඩක් කියලා. B වල C නම් A වල C බෙදීම 2ක්. ඊට පස්සේ කියනවා මේකේ උෂ්ණත්වය θ A, B වල θ B. සමාන තාප ප්‍රමාණය සපයන්නේ කියන්නේ Q. අපි A වලට දාමු Q සමානයි M C බෙදීම 2ක් θ A. B වලට Q M බෙදීම 2 C θ B. තාප ප්‍රමාණ සමාන හින්දා මේ ප්‍රකාශන දෙක සමාන කරන්න පුළුවන්. M C බෙදීම 2 θ A සමානයි M බෙදීම 2 C θ B. C ට C කැපෙනවා, M ට M කැපෙනවා. ඊතර උත්තරේ වෙන්නේ θ A බෙදීම 2 සමානයි θ B බෙදීම 2. ඒ කියන්නේ θ A සමානයි θ B වෙනවා. උත්තරේ පළවෙනි උත්තරේ. විද්‍යාගාරයක පරීක්ෂණාත්මක සැකසුමක විදුලි ආම්පන්න සම්බන්ධ කිරීමට පහත සඳහන් ඒවායින් වඩාත් සුසු වන්නේ මොකක්ද කියලා අහනවා. පළවෙනි එක පරිවර්ණය කරන ලද කෙටි සිහින් කම්බි වේ, පරිවර්ණය කරන ලද කෙටි මහත කම්බි වේ, පරිවර්ණය නොකරන ලද දිග සිහින් කම්බි වේ, පරිවර්ණය නොකරන ලද දිග මහත කම්බි වේ, පරිවර්ණය නොකරන ලද කෙටි මහත කම්බි වේ. පළවෙනි දේ අනිවාර්යයෙන්ම පරිවර්ණය කරන්න ඕනේ විදුලි ආම්පන්න සම්බන්ධ කරනවා නම්. එතකොට අපිට ඉතුරු වෙන්නේ පළවෙනි උත්තරේ, දෙවෙනි උත්තරේ, ඒ දෙක විතරයි. ඊට පස්සේ අපිට විභව බැස්ම අඩු කරන්න එපා. මේ විදුලි ආම්පන්න සම්බන්ධ කරද්දී ඒ සම්බන්ධ කම්බි විදියට තමයි අපෙන් අහන්නේ මොනවද සුසු කියලා. එතකොට ඒ කම්බි වල විභව බැස්ම අඩු කරන්න ඕනේ. විභව බැස්ම අඩු වෙන්න නම් ප්‍රතිරෝධය අඩු වෙන්න ඕනේ. ඔයාලා දන්නවා ප්‍රතිරෝධය රඳා පවතිනවා දිග හරස්කඩ වර්ගඵලය ඒක හදලා තියෙන ද්‍රව්‍ය මත. R සමානයි ρL බෙදීම A නේ. එතකොට දිග පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ, මහත පුළුවන් තරම් වැඩි වෙන්න ඕනේ. ඒ උත්තරේ තියෙන්නේ දෙවෙනි උත්තරේ, පරිවර්ණය කරන ලද කෙටි මහත කම්බි. මහත වුණාමත් ප්‍රතිරෝධය අඩු වෙනවා, කෙටි වුණාමත් ප්‍රතිරෝධය අඩු වෙනවා. දැන් ඔයාලා කියයි එහෙම වුණාට අපි ප්‍රායෝගික වශයෙන් පාවිච්චි කරන්නේ මහත කම්බි නෙමෙයි සිහින් කම්බි කියලා. ඒ මිල අඩු හින්දා මේ ප්‍රශ්නේ හැටියට උත්තරේ වෙන්නේ දෙවෙනි එක. මොකෝ මහත කම්බි වලින් තමයි අපේ අවශ්‍යතාව හරියටම සම්පූර්ණ වෙන්නේ. සමීකරණයක් අපිට දීලා තියෙයි. ඒක F කියන්නේ බලය, A කියන්නේ ත්වරණය, V කියන්නේ ප්‍රවේගය, T කියන්නේ කාලය. මේකේ C එක බෙදීම C2 කියන අනුපාතයේ මාන මොනවද කියලා තමයි අහන්නේ. මේකට අපි පාවිච්චි කරන්නේ මාන සමජාතීත්වයේ මූලධර්මය. ඒ කියන්නේ සමාන මාන තමයි එකතු කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිලෝග්‍රෑම් ගාණක් ගත්තොත් ඒකට එක්කහු කරන්නත් පුළුවන් ආපහු කිලෝග්‍රෑම් ගාණක්ම තමයි. ඒකට සෙන්ටිමීටර් වගේ දෙයක් එක්කහු කරන්න බෑනේ.
මීටර් වගේ එකයක් ගත්තොත් ඒකටත් මීටර් වගේ දෙයක්ම තමයි එක්කහු කරන්න පුළුවන්. බරක් නැත්තම් බලයක් ඒ වගේ දෙයක් එක්කහු කරන්න බෑ. එතකොට අපිට කියලා තියෙන ප්‍රශ්නේ F කියන්නේ බලය. එතකොට මෙතන එකතු කිරීමනේ කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේකත් බලයක් වෙන්න ඕනේ. C1 වතාවක් A කියන ගුණිතය. එතකොට C2 වතාවක් V බෙදීම T කියන ගුණිතයත් බලයක් වෙන්න ඕනේ. මේකත් බලයක් වෙන්න ඕනේ. මේකත් බලයක් වෙන්න ඕනේ. ඔයාලා මගේ 97 පේපර් එකේ ප්‍රශ්න සාකච්ඡාව බැලුවා නම් මම ඒකෙත් මේ මාන ගානක් හැදුවේ ඒක වලින්. මේකත් ඒක වලින් හදලා අපිට අන්තිම උත්තරයට යන්න පුළුවන්. මේක බලයක්නේ. අපි බලයේ ඒක ලියාගමු. බලය කියන්නේ නිව්ටන්. අපිට ඒක ලියන්න පුළුවන් kg ms ඍණ 2. මං කියන්නේ මේ සම්පූර්ණ 100ක වතාවක් A කියන එකත් බලයක් කියලා. එතකොට අපිට A කියන්නේ ms ඍණ 2 කියලා ලියලා තියෙන්නේ. ත්වරණය යන්නේ. එතකොට මේක kg වෙන්න ඕනේ. මේක v කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගය කාලයෙන් බෙදන්න තියෙන්නේ ms ඍණ 1 බෙදීම s. මේක උට ගියපම මේකත් ms ඍණ 2 වෙනවා. මේ සම්පූර්ණ v බෙදීම t කියන එක. v බෙදීම t ms ඍණ 2. එතකොට c2ත් kg. ඒ කියන්නේ බරක්. අපෙන් අහන්නේ c1 c2ට දරන අනුපාතය. එතකොට kg වලින් බෙදපුවාම මානයක් එන්නේ නැහැ. එතකොට උත්තරේ වෙන්නේ 5. මාන නොමැත. 9 වෙනි ප්‍රශ්නේ යාන්ත්‍රික ගුණ වලින් අහලා තියෙන එකේ ප්‍රත්‍යස්ථතාව කොටසෙන් මිනිස් අස්ථි සෑදී ඇති ද්‍රව්‍යයේ අම්මාපාංකය 10 වර්ග මීටරයට නිව්ටන් වේ. සම්පීඩන වික්‍රියාව 100ට 1 එක්ම වූ විට මේවා බිඳී යයි. හර්ස්කඩ වර්ගඵලය 3 වතාවක් 10 වර්ග මීටර නම් අස්ථියකට දැරිය හැකි උපරිම භාරය. ප්‍රත්‍යස්ථතාව පාඩමේ සමීකරණයේ F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L. මේක E විතතිය, L කියන්නේ ආරම්භක දිග, E බෙදීම L කියන එකට තමයි වික්‍රියාව කියන්නේ. මේක 100ට එකක් වෙන්න ඕන කියලා කියන්නේ. ඊට පස්සේ y කියන්නේ අම්මාපාංකය, F බෙදීම A කියන්නේ ප්‍රත්‍ය බලය. අපි මේක යහන්නේ අස්ථියකට දරන්න පුළුවන් උපරිම භාරයනේ. ඒ කියන්නේ F අහන්නේ. එතකොට F අපි උක්ත කරමු. F සමානයි AY වතාවක් E බෙදීම L. මේක 100ට එකක් කියලානේ තියෙන්නේ. අපි ආදේශ කරමු. හරස්කඩ වර්ගඵලයේ 3 වැඩි කිරීම 10 යම්මාපාංකේ 10යි. මේක 100ට එකයිනේ. ඒ කියන්නේ මෙහෙම ලියුව හැකි එක අපිට. එතකොට මේක සුළු වුණාම 3 වැඩි කිරීම 10 ගැටලුව අහලා තියෙන්නේ තාපයේ ප්‍රසාරණය කොටසෙන් ඝන ද්‍රව්‍යයක් උෂ්ණත්වයේ 0 සෙල්සියස් වල ඉඳලා 10 සෙල්සියස් දක්වා රත් කළ විට පරිමාවයේ සිදුවන භාවික වෙනස් වීම 0.027 නම් ඝන ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය වන්නේ ඩෙල්ටා V සමානයි V ගාමා තීටා. වැඩි වූ පරිමාව ආරම්භක පරිමාව පරිමා ප්‍රසාරණතාවයේ තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. ඩෙල්ටා V බෙදීම V තමා භාගික වෙනස් වීම වෙන්නේ පරිමාවේ. ඒක ගාමා තීටා වලට සමානයි. ඔයාලා දන්නවා ගාමා ඒ කියන්නේ පරිමා ප්‍රසාරණතාවය රේඛීය ප්‍රසාරණතාවය වගේ 3 ගුණයක් වෙනවා. ඒතර අපි ගාමා වල අගය හොයාගත්තොත් ඒක 3ෙන් බෙදපුවාම ඇල්ෆා වල අගය එනවා. ඩෙල්ටා V බෙදීම V කියන එක 0.027යි. ඊට පස්සේ අපි ගාමා හොයමු. තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස ඒක 10යි.
ඒ කියන්නේ ගැමා 0.0.0.2යි. මේක 3ෙන් බෙදමු. මේක 3ෙන් බෙදපුවාම 0.0.0.9යි. මේක තමයි ඇල්ෆාලාගේ දෙවැනි උත්තරේ. 11 වෙනි ගැටලුව ඉලෙක්ට්‍රොනික්ස් වලින් අහලා තියෙන්නේ. ට්‍රාන්සිස්ටරයක් සහ පරිණාමකයක් සම්බන්ධයෙන් පහත දී ඇති ප්‍රකාශ සලකා බලන්න. කුඩා ප්‍රත්‍යාවර්ත ධාරා සංඥාවක වෝල්ටීයතාව වැඩි කර ගැනීම සඳහා මෙම උපාංග දෙකම යොදාගත හැක. ඒක හරි. ට්‍රාන්සිස්ටරයකුයි පරිණාමකයකුයි දෙකෙන්ම සංඥාවක වෝල්ටීයතාව වර්ධනය කරන්න පුළුවන්. ඊට පස්සේ කුඩා ප්‍රත්‍යාවර්ත ධාරා සංඥාවක ධාරාව වැඩි කර ගැනීමට මෙම උපාංග දෙකම භාවිතා කළ හැක. ඒකත් හරි. AB ප්‍රකාශ දෙකම හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රකාශය කියනවා කුඩා ප්‍රත්‍යාවර්ත ධාරා සංඥාවක ක්ෂමතාව වැඩි කර ගැනීමට මෙම උපාංග දෙකෙන් එකක්වත් යොදාගත නොහැක. ඒක වැරදි. ට්‍රාන්සිස්ටරයකින් ක්ෂමතාව වර්ධනය කරන්න පුළුවන්. පරිණාමයකින් වෙන්නේ ක්ෂමතාව හානි වෙන එක. ට්‍රාන්සිස්ටරයකට අපි බාහිරින් ක්ෂමතාව ලබා දෙනවා. පරිණාමකයක් පරිපූර්ණය වගේ විතරයි ක්ෂමතා හානියක් වෙන්නේ නැත්තේ. එතකොට AB ප්‍රකාශ දෙක විතරයි සත්‍ය වෙන්නේ. C ප්‍රකාශය වැරදි. 12 වෙනි ගැටලුව පදාර්ථ හා විකිරණ පාඩමෙන් අහලා තියෙන්නේ. X හා ගැමා කිරණ සඳහා කර ඇති පහත් සඳහන් ප්‍රකාශ අතුරින් අසත්‍ය වන්නේ කුමක්ද? එතකොට ප්‍රකාශ හතරක්ම හරි. ගැමා කිරණ වලට X කිරණ වලට වඩා කුඩා තරංග ආයාම ඇත. ඊට පස්සේ දෙවෙනි ප්‍රකාශය කියනවා ගැමා කිරණ ෆෝටෝන ආරෝපිත වී ඇති අතර X කිරණ ෆෝටෝන උදාසීනය. ඊළඟට කියනවා ගැමා කිරණ වලට X කිරණ වලට වඩා විනිවිද යාමේ හැකියාවක් ඇත. ගැමා කිරණ සහ X කිරණ යන දෙවර්ගයම රික්තකයක් තුලදී ආලෝකයේ වේගයෙන් ගමන් කරයි. පස්වෙනි ප්‍රකාශය ගැමා කිරණ සහ X කිරණ යන දෙවර්ගයම විවර්තනය කළ හැක. මේකේ ප්‍රකාශ වලින් අසත්‍ය වෙන්නේ දෙවෙනි ප්‍රකාශය. මොකෝ ගැමා X ඒ කිරණ දෙකම විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංග වල තියෙන ෆෝටෝන වලට ආරෝපණයක් නැහැ. මේක කියනවා දෙවෙනි ප්‍රකාශයේ ගැමා කිරණ ෆෝටෝන ආරෝපිත වී ඇති අතර X කිරණ ෆෝටෝන උදාසීනයි කියලා. ගැමා කිරණ ෆෝටෝන ආරෝපිත වෙන්නේ නැහැ. ඒ හින්දා දෙවෙනි එක වැරදි. අරේ 2 මීටර වෘත්තයක නියත වේගයෙන් ගමන් කරන වස්තුවක භ්‍රමණ කාලාවර්තය තප්පර 2ක් වේ. වෘත්තයේ කේන්ද්‍රය දෙසට ඇති ත්වරණය කුමක්ද? වෘත්තයේ කේන්ද්‍රය දෙසට තියෙන කේන්ද්‍ර අභිසාරී ත්වරණය. ඒක හොයන්න පුළුවන් v වර්ගයට r වලින් හරි r ඔමේගා වර්ග වලින් හරි. මේකේ භ්‍රමණ කාලාවර්තය දීලා තියෙන හින්දා r ඔමේගා වර්ග වලින් තමයි හොයන්න ලේසි. මේ ගැටලුව r ඔමේගා වර්ග වලින් හදන්න ඕනේ. අපිට කියලා තියෙයි අරේ මීටර 2යි ඔමේගා කියන්නේ 2 5 බෙදීම t. ඒකේ වර්ගය. මේකට පිළිවෙලකි 4යි 5 වර්ග t කියන්නේ 2යි 2 වර්ගය 4යි. 4ට 4 කැපෙනවා. එතකොට උත්තරේ 2 5 වර්ග. ඒ උත්තරේ තියෙන්නේ 4 වෙනි උත්තරේ. 14 වෙනි ප්‍රශ්නේ යාන්ත්‍ර විද්‍යාවෙන් අහලා තියෙන්නේ ස්කන්ධයේ 5 කිලෝග්‍රෑම් වූ වස්තුවක් මත ක්‍රියා කරන බලය කාලය සමග විචලනය වන අයුරු ප්‍රස්ථාරය දක්වනලු වස්තුව මගින් ලබා ගන්නා ගම්‍යතාවය තමයි අහන්නේ. ft ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. ඔයාලා දන්නවා ft කියන ගුණිතය තමයි ගම්‍යතාව වෙන්නේ. ඔයාලට මේක ගන්නේ f සමානයි m වතාවක් v ඍණ u බෙදීම t. මේ ft කියන ගුණිතය තමයි ගම්‍යතාව වෙනස වෙන්නේ. මේක අපිට දීලා තියෙන ත්‍රපීසියම එක හැඩයක්. ඒ හින්දා ත්‍රපීසියමේ වර්ගඵලය හෙව්වම හරි ඕනනම් ඔයාලට ඍජු කෝණාශ්‍රී වර්ගඵලය හොයලා ඊළඟට ත්‍රිකෝණී වර්ගඵලය හොයලා ඒ දෙක එක්කහු කරන්නත් පුළුවන්. මම එක සැරේම ත්‍රපීසියම වර්ගඵලය හොයනවා. 8 එකතු කිරීම 6 බෙදීම 2. ඒක වැඩි කරන්න ඕනේ 10න්. f 10ක් නේ තියෙන්නේ. 14 5 5 4 20යි 2ක් ඉතුරුයි 70යි. තුන්වෙනි උත්තරේ.
15 වෙනි ගැටලුව පොළොවට ඉහළින් h උසක සිට අංශුවක් නිදහසේ වැටේ. උස සමග අංශුවේ සම්පූර්ණ ශක්තිය විචලන ආකාරය වඩාත් හොඳින් නිරූපණය වන්නේ. මේක සරල ගැටලුවක්. ඔයාලා දන්නවා වස්තුවක යාන්ත්‍රික ශක්තිය කියන්නේ විභව ශක්තියයි චාලක ශක්තිය කියන එකතුව නියතයක්. දැන් මේකේ අහන්නේ සම්පූර්ණ ශක්තියනේ. උසත් එක්ක සම්පූර්ණ ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා හතරවෙනි ප්‍රස්තාරය තමයි උත්තරේ වෙන්නේ. මොකෝ මුළු ශක්තිය නියතයක් හින්දා. 17 වෙනි ප්‍රශ්නේ එක්තරා මාධ්‍යකදී 3 වැඩි කිරීම 18යි ms ඍණයක වේගයෙන් ගමන් ගන්නා තරංගායමේ 450 නැනෝමීටර වූ ආලෝක තරංගයක් පළමු මාධ්‍යයේ වර්තනාංකය මෙන් 1.5 ගුණයකින් වර්තනාංකය ඇති තවත් මාධ්‍යයකට ඇතුල් වේ. දෙවන මාධ්‍යයේදී තරංගයේ වේගය හා තරංගායමේ දෙනු ලබන්නේ. මේ ගැටලුවේ තරංගේ වේගය කියලා තියෙන්නේ 3 වැඩි කිරීම 18යි කියලා. එතකොට ඔයාලට මතක් වෙන්න ඕනේ මේ වාතය නැත්නම් රික්තයක් තුළ තමයි මේ තරංගේ ගමන් කරලා තියෙන්නේ. එතකොට තරංගායමේ 450 නැනෝමීටර්. ඊට පස්සේ ඒ මාධ්‍යයට වඩා වර්තනාංකය 1.5 ගුණයක් වෙච්ච මාධ්‍යයකට ගියාපුවාම ඒ මාධ්‍යෙදි වේගයයි තරංගායමය යහන්නේ. ඔයාලා දන්නවා සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ එක මාධ්‍යකින් තව මාධ්‍යයකට ගියාට. මේකෙදි වෙනස් වෙන්නේ තරංගේ වේගයයි තරංගායමය විතරයි. පළවෙනි මාධ්‍යයේ වර්තනාංක 1යි දෙවෙනි මාධ්‍ය 1.5 නේ. පළවෙනි මාධ්‍ය 1යි දෙවෙනි මාධ්‍ය 1.5යි. වාතයේදී නැත්නම් රික්තයකදී වර්තනාංකය වෙන්නේ 1යි. අපි දැන් මේ සලකන්නේ අර දෙවෙනි මාධ්‍යනේ. ඒක 1.5යි කියලා තියෙන්නේ වර්තනාංකය. ඒක 3 බෙදීම 2යි කියලා ලියන්න පුළුවන්. 3 බෙදීම 2 නැත්නම් වර්තනාංකේ C බෙදීම V කියලා ලියුවා. C කියන්නේ රික්තයක් නැත්නම් වාතයේදී ආලෝකයේ වේගය 3 වැඩි කිරීම 18යි. මේක තමයි හොයන්න තියෙන්නේ. එතකොට V එනවා 2 වැඩි කිරීම 18ක්. දැන් අපෙන් තරංගායමත් අහනවනේ. එතකොට V සමාන F ලැම්ඩා දාන්න ඕනේ. 2 වැඩි කිරීම 18 තමයි වේගය. F කලින් Fමයි. කලින් අපි හොයා ගන්න ඕනේ. කලින් සංඛ්‍යාත හොයන්න පුළුවන්. 3 වැඩි කිරීම 18යි නේ වේගය. තරංගායාමේ 450 වතාවක් 10 නැනෝ හින්දා. එතකොට ඒ සංඛ්‍යාත එනවා. ඒ සංඛ්‍යාත මෙතනට ආදේශ කරපුවම ලැම්ඩා එනවා. මේ ගැටලුවේ අපි වේගය විතරක් හොයාගත්තාම ඇති. මම ඔයාලගේ දැනුමට තමයි සංඛ්‍යාතය හොයන ඉඳත් කියලා දුන්නේ. මොකද 2 වැඩි කිරීම 18 කියන වේගයේ තියෙන උත්තර දෙකයි තියෙන්නේ. ඒ උත්තර දෙකෙන් එහෙක කලින් තරංගායාම. ඒ කියන්නේ 450 නැනෝමීටර තියේ මාධ්‍ය වෙනස් වුණාම ඒ කියන්නේ එක මාධ්‍යකින් අනිත් මාධ්‍යයකට තරංගය ගමන් කරපුවාම තරංගායාමේ වෙනස් නොවි තියන්නේ නැහැ නේ, වෙනස් වෙනවනේ. ඒ හින්දා තුන්වෙනි උත්තරේ තමයි ගැලපෙන්නේ. ඒකේ 300 කියලා තියෙන නැනෝමීටර තරංගායාමේ. 18 ගැටලුව සරල අනුවර්ති චලිතයෙන් අහලා තියෙන්නේ. එක්තරා ස්කන්ධයක් O ලක්ෂයක් වටා A විස්තරයකින් සහ T කාලාවර්තයකින් සරල අනුවර්ති චලිතයක් සිදු කරයි. O පසු කර T සමානයි T බෙදීම 4 කාලයකට පසු O ලක්ෂයේ සිට එහි විස්ථාපනය වන්නේ. 18 ගාන සරල අනුවර්ති චලිතයෙන් අහලා තියෙන්නේ. විස්තරය කියනවා කාලාවර්තය T කියනවා. කාලාවර්තයෙන් 4න් එකක් වෙද්දි මේ වස්තුවේ විස්ථාපනය කොච්චරද කියලා අහන්නේ. ඔයාලා දන්නවා සරල අවලම්බයක් සැලකුවොත් කාලාවර්තයෙන් 4න් එකක් වෙද්දි ඒ වස්තුව ඒ චලිතයේ කෙළවරක තියෙන්නේ. ඒ කියන්නේ විස්තරයේ තියෙන්නේ. එතකොට විස්ථාපනය වෙන්නේ A. උත්තරේ 4. 19 වෙනි ගාන දෝලන තරංග පාඩමේ අන්වීක්ෂක කොටසෙන් අහලා තියෙන්නේ. සරල අන්වීක්ෂක විශාලන බලය එහි නාභීය දුරෙහි පරස්පරය සමග වෙනස් වීම වඩාත්ම හොඳින් නිරූපණය කරන්නේ කුමන ප්‍රස්ථාරයෙන්ද කියලා අපෙන් අහලා තියෙනවා. ඔයාලා දන්නවා සරල අන්වීක්ෂක විශාලක බලය සම්බන්ධ සූත්‍රය M සමානයි 1 ධන D බෙදීම F. අපිට F වල පරස්පරයත් එක්ක තමයි M වල ප්‍රස්ථාරය අහන්නේ. M සමානයි 1 ධන මෙහෙම ලියාගත්තා හැකි. එතකොට y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. ඒ වගේ ප්‍රස්ථාරයක් තියෙන පළවෙනි උත්තරේ. 20 ගැටලුව ප්‍රිස්ම කොටසෙන් අහලා තියෙන්නේ.
රූපයේ දැක්වන පරිදි ඒකවර්ණ ආලෝක කිරණයක් ප්‍රිස්මයක් තුලින් ගමන් කරයි. ඒ ප්‍රකාශය I1 ඍණ R1 කෝණය ප්‍රිස්මය මගින් ඇති කර අපගමන කෝණ ලෙස හැඳින්වේ. B I2 කෝණය සමග I2 වැඩි වේ. C අවම අපගමනයේදී I1 සමානයි I2 වේ. මේ ගැටලුවේ පළවෙනි ප්‍රකාශය කියලා දියයි I1 ඍණ R1 කෝණය ප්‍රිස්මය මගින් ඇති කරන අපගමන කෝණය ලෙස හැඳින්වේ. ඒක වැරදි. I1 ඍණ R1 කියන්නේ පළවෙනි මුහුණතෙන්. මෙන්න මේ පළවෙනි මුහුණතෙන් ඇති කරන අපගමන කෝණය තමයි I1 ඍණ R1 කියන්නේ. ඒතකොට පළවෙනි ප්‍රකාශය වැරදි. ඊළඟට දෙවෙනිට කියනවා I2 කෝණය සෑම ඊටම I1 සමග වැඩි වේ. ඒකත් වැරදි. ඒක ඔයාලට හිතා ගන්න පුළුවන්. අපිට තියෙයි අපගමන කෝණයත් y අක්ෂයට දාලා I1 කෝණය x අක්ෂයට දාලා ප්‍රස්ථාරයක්. මේ ප්‍රස්ථාරේ IA කෝණය අඩු වෙලා වැඩි වෙනවා. ඔයාලා දන්නවා A ධන D සමානයි I1 ධන I2 කියලා සමීකරණයක් තියෙයි. ප්‍රිස්ම කෝණය තමයි ඒ කියන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහනේ. පළවෙනි අවස්ථාවේදී I1 වැඩි වෙනවා. එතකොට මේ කෝණය අඩු වෙනවා. D අඩු වෙනවා, I1 වැඩි වෙනවා. ඒ අවස්ථාවේදී I2 කියන කෝණය අඩු වෙනවා. නැත්තම් මේ D අඩු වෙච්ච එකට ගැලපෙන්න මේක සකස් වෙන්න බෑනේ. ඒ හින්දා I2 අඩු වෙනවා පළවෙනි අවස්ථාවේදී. දෙවෙනි අවස්ථාවේදී I1 වැඩි වෙනවනේ. එතකොට D කෝණයත් වැඩි වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී I2 කෝණය වැඩි වෙනවා. එතකොට තමයි මේ D කෝණයට ගැලපෙන්න I1යි I2යි සෙට් වෙන්නේ. අපගමනයේදී I1 සමානයි I2 වේක හරි. අවම අපගමන අවස්ථාවේදී මේ කිරණය මේ රූප සටහනේ වගේ නෙමෙයි යන්නේ. මෙන්න මේ වගේ සමමිතිකව තමයි යන්නේ. ප්‍රිස්මය තුලින් සමමිතිකව යනවා. 21 ගැටලුව විද්‍යුත් ක්ෂේත්‍ර වලින් අහලා තියෙන්නේ. ඒ කියන ගෝලය ධනාරෝපිතයි. B අනාරෝපිත ගෝලයක්. ඒ දෙක එකිනෙකට ආසන්නයෙන් තබලා තියෙන්නේ. ගෝල වටා ඒවා ආසන්නයේදී විද්‍යුත් ක්ෂේත්‍රය වඩාත් හොඳින් නිරූපණය වෙන රූපය තමයි අපෙන් අහන්නේ. 21 ගැටලුවේ ලෝහ ගෝලයක් තියෙයි. ඒක ධනාරෝපිතයි. අපි දන්නවා ධනාරෝපණ වලින් විද්‍යුත් බල රේඛා ඉවතට යන්නේ වස්තුවෙන්. ඊට පස්සේ B කියන ගෝලය අනාරෝපිතයි. මේක ධනාරෝපිතයි. එතකොට මේකෙන් ඉවතට බල රේඛා යන්නේ. මේකේ ආරෝපණයක් නැහැ. මේකේ බල රේඛා මේකට වැදිලා මේ පැත්ත ඍණ විදියට ප්‍රේරණය වෙනවා. මේ පැත්ත ධන විදියට ප්‍රේරණය වෙනවා. මේ පැත්ත ඍණ ප්‍රේරණය වුණාම මේ පැත්තට බල රේඛා එන්න ඕනේ. ධන වලින් බල රේඛා විහිදෙනවා. ඍණ වලින් බල රේඛා එක්කාසු වෙනවා. එතකොට මේ පැත්ත ධන හින්දා අපෝ මේ පැත්තෙන් විහිදෙනවා. ධන වලින් විහිදෙනවා. ඍණ වලින් එකතු වෙනවා. මේ පැත්ත ඍණ ලෙස ප්‍රේරණය වෙච්ච හින්දා ඒ පැත්තට වෙතට එනවා බල රේඛා. මේ පැත්ත ධන ලෙස ප්‍රේරණය වෙන හින්දා මේ පැත්තෙන් ඉවත් වෙනවා. 22 ගැටලුවත් විද්‍යුත් ක්ෂේත්‍ර වලින්ම අහලා තියෙන එකේ දාරිත්‍රය කොටසෙන් සර්වසම දාරිත්‍රක හතරක් තියෙයි. ඒකේ PQ හරහා සමක ධාරිතාවයේ 0.1 මයික්‍රෝෆැරඩ්. RS කියන ලක්ෂ කම්බියකින් සම්බන්ධ කරපුවාම PQ හරහා සමක ධාරිතාවය අපෙන් කීයද කියලා අහනවා. 22 ගැටලුවේ පරිපථයේ තියෙන නවලා ඒක අපි දිගහැරලා ගමු. මෙන්න මේ වගේ දාරිත්‍රක හතරක් tie ශ්‍රේණිගතව සම්බන්ධ කරලා මෙන්න Q මෙන්න P R මෙතනට අංකනයක් කරලා නැහැ. මෙතන S මේ දෙක තමයි කම්බියකින් සම්බන්ධ කරලා තියෙන්නේ. අපිට කියනවා මේ කම්බිය නැත්තම් PQ අතර සමක ධාරිතාවය 0.1 කියලා. මයික්‍රෝෆැරඩ්.
ඒක අපි ගන්න කොහොමද? ඒක ධාරිතාව C කියලා හිතමු. එතකොට මෙහෙම ශ්‍රේණිකතව සම්බන්ධ කරපුවම මේ කම්බිය නැත්තම් C බෙදීම 4 සමානයි 0.1යි. එතකොට ඒක ධාරිතාවය 0.4යි මයික්‍රෝෆැරඩ් වෙනවා. දැන් මෙහෙම කම්බියකින් සම්බන්ධ කරපුවාම අර ප්‍රතිරෝධ වගේම මෙන්න මේ ධාරිත්‍රකේ ප්‍රතිරෝධ වගේම ෂෝට් වෙනවා. එතකොට මෙන්න මේ ධාරිත්‍රකේ මේ දෙපැත්තේ තියෙන ධාරිත්‍ර දෙක විතර ඉතුරු වෙන්නේ. එතකොට ඒක හොයන්නේ C බෙදීම 2යි. මේ දෙක නෑ. ෂෝට් වෙනවා. මේ දෙක විතරයි පාවිච්චි වෙන්නේ. C බෙදීම 2 සමානයි සමක ධාරිතාවය. අපි හොයාගත්ත C කියන්නේ 0.4යි. ඒක දෙකෙන් බෙදපුවම 0.2යි. ප්‍රතිරෝධ වගේම මෙහෙම කම්බියක් සම්බන්ධ කරපුවම මේ ධාරිත්‍රක දෙක ෂෝට් වෙනවා. 23 ගැටලුව වෘත්තාකාර කම්බි නගරයක් රූපයේ දැක්වෙන පරිදි ධාරාවක් රැගෙන යයි. XY යනු දඟරේ මතින් එහි කේන්ද්‍රය හරහා ගමන් කරන ධාරාවක් රැගෙන යන ඍජු දිග කම්බියකි. දඟරය තුලින් ගමන් ගන්නා ධාරාව නිසා XY කියන කම්බිය මත ඇති කරන බලයේ දිශාව අපෙන් අහනවා. මේක චුම්බක ක්ෂේත්‍රවල ගැටලුවක්. වෘත්තාකාර කම්බි දඟරයක් තියෙයි. ඒකේ දක්ෂිනාවර්තව තමයි කරන්ට් එක ගලන්නේ. ඊට පස්සේ අනන්ත දිග කම්බියක් තියෙයි. ඒකේ පහළට කරන්ට් එක ගලනවා. මේ කොක්කක් වගේ මේ ඉස්සිලා තියෙන්නේ මේ කම්බිය මේ කම්බි දඟර ස්පර්ශ වෙන්නේ නැහැ කියලා පෙන්වන තමයි මෙන්න මෙහෙම C අකුරක් අනිත් පැත්ත ගහලා වගේ තියෙන්නේ. දැන් අපෙන් අහන්නේ මේ කම්බි දඟරේ හින්දා මේ XY කියන කම්බිය මත ඇති වෙන බලය. මේකේ කරන්ට් එකනේ මේ දක්ෂිනාවර්තව තියෙන්නේ. මේ කරන්ට් එක හින්දා මැද ඇති වෙන චුම්බක ස්‍රාව ඝනත්වය පහළට ඇති වෙන්නේ. ඊට පස්සේ වම් මත ගන්න ඕනේ. වම් මතේ පහළටනේ ධාරාව පහළට චුම්බක ක්ෂේත්‍රයේ තලයේ තුලට. එතකොට බලය XY ට ලම්බකව දකුණට. ධාරාව පහළට චුම්බක ක්ෂේත්‍රය ඇතුළට බලය දකුණු අත පැත්තට. එහෙම උත්තරයක් තියෙන්නේ 4. උච්චගේ 10 වෝල්ට් වූ ප්‍රත්‍යවර්ත වෝල්ටිතාවක් විදුලි බල්බයකට සපයනු ලැබේ. පහළ දක්වන කුමන සරල වෝල්ටීයතාවයක් එම දීප්තියම බල්බයට ලබා දේද? පළවෙනි උත්තරේ 14.1යි, දෙවෙනි උත්තරේ 10යි, තුන්වෙනි උත්තරේ 7.07යි, 4 5 වෝල්ට්, පස්වෙනි උත්තරේ 3.3 වෝල්ට්. මේ බල්බෙට කලින් දීප්තියම ලබා දෙන්න ඕනේ කියන්නේ ඒ ක්ෂමතාවයමයි ලබා දෙන්න ඕනේ. අපි මේකෙදි හොයාගන්න ඕනේ මේ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවට අනුරූප වන සරල වෝල්ටීයතාවය. ඒක හොයන්නේ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයේ වර්ග මධ්‍යන්න මූලගය හොයාගෙන. ඒක අපිට හොයන්න පුළුවන්. ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයේ උච්චගය තියෙන්නේ මේක නම් 10. ඒ 10 මූල දෙකෙන් බෙදලා මූල දෙක කියන්නේ 1 ගානක්. මේ ගාන එහෙම වුණොත් ලඝු පොතක් කරන්න හදන්න යනවා. අපි මේ උත්තර දිහා බලලා නොගැලපෙනව අහක් කරලා එහෙම යමු. 10 දෙකෙන් බෙදුවොත්නේ 5 එන්නේ. එතකොට 5 කියන උත්තරේ වෙන්න බෑ. ඊළඟට 10ට වැඩි උත්තරයක් එන්න බෑ. මොකෝ 10 බෙදන්නේ මේක 1 ගානක්. 10 1 ගානකින් බෙදුවම 10ට වැඩි උත්තරයක් එන්න බෑනේ. එතකොට 10ට වැඩි උත්තර තිබ්බොත් ඒව අහක් කරනවා. ඊළඟට 10 එකෙන් බෙදුවොත්නේ 10 එන්නේ. එතකොට 10 වගේ උත්තරයක් තියෙන්නත් බෑ. ඊළඟට මේකේ 3 ගානක් තියෙයි. 3 ගාන උත්තරයක් තියෙන්න බෑනේ. උත්තරයක් එන්න මේක 3ෙන් බෙදෙන්න ඕනේ. ඒ හින්දා 7.07 තමයි උත්තරේ වෙන්නේ. 25 වෙනි ගැටලුවේ අපිට පරිපථයක් දීලා තියෙයි. ඒකේ I ධාරාවක් ගන්නවා. ප්‍රතිරෝධයක් තියෙයි, කෝෂයක් තියෙයි. පෙන්වා ඇති පරිපථයේ කෝෂයට E විද්‍යුත්ගාම බලයක් හා සිම්පල් R අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. පරිපථයේ I නම් ධාරාව EI මගින් නිරූපණය වන්නේ කෝෂය තුළ උත්සර්ජනය වන ශක්තිය, R තුළ උත්සර්ජනය වන ක්ෂමතාවය, R තුළ උත්සර්ජනය වන ක්ෂමතාවය,
කැපිටල් R තුළ උත්සර්ජනය වෙන ශක්තිය පරිපථයේ උත්සර්ජනය වෙන ක්ෂමතාවය. 25 වෙනි ගැටලුවේ EI කියන ගුණිතයෙන් නිරූපණය වෙන්නේ මොකක්ද කියලා අහන්නේ. EI කියන්නේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය ඒකේ ධාරාවෙන් වැඩි කරලා යන උත්තරේ. ඒ කියන්නේ පරිපථයේ උත්සර්ජනය වෙන ක්ෂමතාවය. ඒ උත්තරේ තියෙන 5 වෙනි උත්තරේ. 26 ගැටලුව ප්‍රකාශ විද්‍යුත් ආචරණයෙන් අහන්නේ. ඒ ප්‍රකාශය කියනවා පතන වෙන ආලෝකයේ තීව්‍රතාවය සමග විමෝචනය වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වේ. B ප්‍රකාශයේ පතන වෙන ආලෝකයේ තීව්‍රතාවය සමග විමෝචන වන ඉලෙක්ට්‍රෝන වල උපරිම ප්‍රවේගය වැඩි වේ. පළවෙනි ප්‍රකාශය හරි. මොකෝ තීව්‍රතාව වැඩි වෙද්දී වදින ෆෝටෝන ප්‍රමාණය වැඩි. එතකොට ඊට අනුරූපව ගැලවෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයත් වැඩි වෙනවා. එතකොට A ප්‍රකාශය හරි. B ප්‍රකාශය වැරදි. මොකෝ තීව්‍රතාවය වැඩි වුණාට ඉලෙක්ට්‍රෝන වල උපරිම ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ. උපරිම ප්‍රවේගය වැඩි වෙනවා ඒ වදින ෆෝටෝන වල සංඛ්‍යාතය වැඩි වෙලා ශක්තිය වැඩි වුණොත්. ඒ හින්දා B වැරදි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රකාශය කියන්නේ තරංගායාමයේ සමග විමෝචනය වෙන ඉලෙක්ට්‍රෝන වල උපරිම ප්‍රවේගය වැඩි වේ කියලා. ඒකත් වැරදි. තරංගායාමයේ වැඩි වුණොත් සංඛ්‍යාතය අඩු වෙනවා. එතකොට උපරිම ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ. සංඛ්‍යාතය වැඩි වුණොත් තමයි ඒ කියන්නේ තරංගායාමයේ අඩු වුණොත් තමයි උපරිම ප්‍රවේගය වැඩි වෙන්නේ. ඒ ප්‍රකාශය විතරයි හරි. පළවෙනි උත්තරේ තමයි මේකට හරියන්නේ. 27 වෙනි ගැටලුවත් පදාර්ථ හා විකිරණ වලින්ම අහලා තියෙන ඒකේ විකිරණශීලතාව කොටසෙන් A කියන මූලද්‍රව්‍යයක නැස්ටි ස්ථායී B මූලද්‍රව්‍යයක නැස්ටි බවට ෂය වෙනවා. කාලයත් එක්ක සෑදෙන B පරමාණුවේ නැස්ටි සංඛ්‍යාව විචලන වෙන්නේ කොහොමද කියලා අහන්නේ. එතකොට A නැස්ටි ප්‍රමාණය අඩු වෙනවා. B නැස්ටි ප්‍රමාණය වැඩි වෙනවා. අපෙන් අහන්නේ B නැස්ටි වල විචලනයනේ. එතකොට කාලයත් එක්ක වැඩි වෙන ප්‍රස්ථාරයක් වෙන්න ඕනේ. දෙවෙනි උත්තරේ තමයි උත්තරේ. ඔයාලා ඉගෙන ගන්නවා. දැන් මේ පළවෙනි ප්‍රස්ථාරය වගේ හැඩයක් තමයි එන්නේ. A නැස්ටි වල විචලනය ඇහුවනම් B නැස්ටි වල විචලනය ඇහුවාම මුලින්ම බිඳුවක් වෙලා ක්‍රමයෙන් වැඩි වෙනවා. 27 වෙනි ප්‍රශ්නෙට පස්වෙනි ප්‍රස්ථාරය වගේ ප්‍රස්ථාරයක් එන්නේ B නැස්ටි වල සෑදෙන ශීඝ්‍රතාවය මෙහෙම එන්න වැඩි වෙන්නේ නැහැ. එන්න අඩු වෙන එක තමයි වෙන්නේ. මොකෝ A නැස්ටි ප්‍රමාණය අඩු වෙනවනේ. එතකොට B සෑදෙන ශීඝ්‍රතාවයත් අඩු වෙනවා. එතකොට ඒ හින්දා තමයි දෙක වගේ ප්‍රස්ථාරයක් එන්නේ 5 වගේ ප්‍රස්ථාරයක් නැතුව. 28 ගැටලුව ස්කන්ධයේ කැපිටල් M හා දිග සිම්පල් L වන තුනී වීදුරු කතාවක් සංවේදී තරාදියක එල්ලා පෘෂ්ඨිකාත්‍ය T වන ජලයේ රූපේ පෙන්වා ඇති පරිදි ගිල්වා ඇත. තරාදිය සීරුවෙන් ඉහළට ඔසවන විට එහි සටහන් වන පාඨාංකයේ උපරිම අගය අපෙන් අහනවා. 28 වෙනි ගැටලුව මං කියන හැම වචනයක්ම හොඳට අහගෙන ඉන්න. මේක අහන්නේ තරාදිය සීරුවෙන් ඉහළට ඔසවන විට එහි සටහන් වන පාඨාංකයේ උපරිම අගය. දැන් මේ කදාව ජලයේ තුල තිබිලා එක අවස්ථාවක් එනවා. ඒ කදාවේ පහළ කෙළවර ජලයේ යන්තම් ස්පර්ශන අවස්ථාව. ඒ අවස්ථාව ගැන තමයි අහන්නේ. මොකද ජලයේ තුල තියෙද්දි උඩුකුරු තෙරපුමක් යෙදෙන හින්දා පාඨාංකය අඩුයි. එහෙම වුණාට ජලයේ ගෑවි නොගෑවි තියෙන පිහිටුමේදී පෘෂ්ඨිකාත්ති බලය යෙදෙනවා. ඒ වගේම උඩුකුරු තෙරපුමක් යෙදෙන්නේ නැහැ. මොකෝ ගිල්ල නැහනේ. ඒ අවස්ථාව ගැන අහන්නේ කියන්නේ ජලයේ තුල තියෙද්දි නෙමෙයි. ජලයෙන් ඉහළ පෘෂ්ඨිකාත්ති බලය තියෙද්දි. එතකොට හැම පිළිතුරේම m කියලා තියෙන්නේ. මේක කියන්නේ පාඨාංකය කියන්නේ. ඒ කියන්නේ බරක් විදියට නෙමෙයි ස්කන්ධයක් විදියට තමයි මේ උත්තරේ තියෙන්නේ. එතකොට ඔයාලා දන්නවා මේකේ පෘෂ්ඨිකාත්ති බල පහළට දෙන්නේ මේ කදාව මත. පෘෂ්ඨිකාත්ති බලය අපිට හොයන්න පුළුවන් වටේ දිග පෘෂ්ඨිකාත්තියෙන් වැඩි කරලා. මේක කියනවා තුනී කියලා මේ කදාව. එතකොට ඝනකම සලකන්න ඕනේ නැහැ. මේ කදාවේ පැති දෙකක් තියෙයිනේ. දිග L කියනවා. L වගේ පැති දෙකක් වුණාම 2L. එතකොට ඒක පෘෂ්ඨිකාත්තියෙන් වැඩි කරපුවාම 2LT. එතකොට M කියන්නේ මේ කදාවේ ස්කන්ධය. ඒකට 2LT එක්කහු කරපුවාම 2LT කියන්නේ පෘෂ්ඨිකාත්ති බලයනේ. බලය 10න් බෙදුවොත් තමයි ස්කන්ධය එන්නේ. G කියන්නේ 10යිනේ. ඒ හින්දා තමයි 2LT G වලින් බෙදපුවාම මේක ස්කන්ධයක් වෙනවා. M වලට 2LT බෙදීම G එක්කහු කරපුවාම පස්වෙනි උත්තරේ තමයි ගැලපෙන්නේ. මේක MG කියලා තිබ්බනම් MG වලට 2LT එක්කහු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මේක ස්කන්ධයක් විදිහට තියෙන්නේ. ඒ හින්දා 2LT G වලින් බෙදුවා. ඒකින් 10න් බෙදලා ඒක ස්කන්ධයක් කරා බලය. 29 ගැටලුව දුෂ්ටාවිතාවේ පාඩමෙන් අහලා තියෙන ගැටලුවක්.
මම දුෂ්ටතාවය සම්බන්ධ වීඩියෝ දෙකක් කළා සම්පූර්ණයෙන් තියරි කවර් වෙන්න. ඔයාලා ඒ දෙක බැලුවේ නැත්නම් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාන්නම්. ඒක ක්ලික් කරලා බලන්න. එක හා සමාන අරයෙන් යුතු ඝනත්වයේ ρ 1 හා ρ 2 වන වෙනස් ද්‍රව්‍යයන් දෙකකින් හදපු කුඩා ලෝහ ගෝල දෙකක් ඝනත්වයේ ρ වන ද්‍රවයක් පුරවා ඇති ගැඹුරු භාජනයක් තුලදී නිසලතාවයේ සිට අතහරින ලද ජලයේ තුලදී තමයි මේක අතහරින්නේ. එහෙම අතහැරපුවාම ආන්ත ප්‍රවේග v1 හා v2 නම් ඒ දෙක අතර අනුපාතය තමයි අපෙන් අහන්නේ. ආන්ත ප්‍රවේගය සම්බන්ධ සමීකරණය වෙන්නේ 2r වර්ග g ρ 1 බෙදීම ρ බෙදීම 9යි නීටා. මේක අවස්ථා දෙකට දාන්න තියෙන්නේ. මේකේ r එකමයි පරිමාව එකම හින්දා එකම ද්‍රවයේ හින්දා නීටා එකමයි. ඒතකොට අපිට ලියුව හැකි v අනුලෝමයි ρ 1 ඍණ ρ. මේකේ දෙවෙනි ρ වෙන්නේ ද්‍රවයේ ඝනත්වය, පළවෙනි ρ වෙන්නේ වස්තුවේ ඝනත්වය. ඒතකොට පළවෙනි අවස්ථාවේ v1 අනුලෝමයි ρ 1 ඍණ ρ, දෙවෙනි අවස්ථාවේ v2 අනුලෝමයි ρ2 ඍණ ρ. මේ දෙක බෙදපුවාම v1 බෙදීම v2 සමානයි ρ1 ඍණ ρ බෙදීම ρ2 ඍණ ρ. මේ උත්තරේ තියෙන්නේ හතරවෙනි උත්තරේ. 30 ගැටලුවේ G කියලා තියෙන්නේ V ධ්‍රුවක්, ඊට පස්සේ W කියලා ජල ස්තරයක් තියෙයි, ඊට ඉහළින් වාතය තියෙයි. මේ කිරණ සටහන් වලින් නිවැරදි කිරණ සටහන් තමයි අපි තෝරන්න ඕනේ. පළවෙනි කිරණ සටහන වැරදි. ජලයේ ඉඳලා V ධ්‍රුව වලට කිරණයක් එල්ල වෙද්දි මේ වගේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්නේ නැහැ. V ධ්‍රුව වලින් ඉඳලා ජලයට කිරණයක් එල්ල වුණොත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න පුළුවන්. දෙවෙනි, තුන්වෙනි, පස්වෙනි කිරණ සටහන් වලින් අපි එක එක ඉවත් කරලා බලමු. මුලින්ම තියෙන වාතය, ඊට පස්සේ ජලය. එතකොට අභිලම්බයේ දෙසට තමයි හැරෙන්න ඕනේ. ඒ අවශ්‍යතාවය දෙවෙනි, තුන්වෙනි, පස්වෙනි ඒ කිරණ සටහන් සෙට් එකේම තියෙයි. ඊළඟට ජලයේ ඉඳලා V ධ්‍රුව වලට යද්දී ඒ විරල මාධ්‍යකින් ඉඳලා ගහන මාධ්‍යයට යන්නේ. එතකොට අභිලම්බයේ දෙසට තමයි හැරෙන්න ඕනේ. දෙවෙනි ප්‍රස්ථාරයේ අභිලම්බයෙන් ඉවතට, එතකොට ඒක වැරදි. තුන්වෙනි එකෙත් අභිලම්බයෙන් ඉවතට, එතකොට ඒකත් වැරදි. පස්වෙනි උත්තරේ තමයි අභිලම්බයේ දෙසට හැරිලා තියෙන්නේ. එතකොට පස්වෙනි කිරණ සටහන තමයි මේ තත්ත්වයට එක්ක හරියන්නේ.